මේ බණ ටික අපිත් බණක් ඇහුවා කියලා කුටු කුටු ගගා බණ අහලා ඉවර වෙලා යනකොට කිය යන එකක් නෙවෙයි. ඔය ඉන්න ආසනෙම ඔය ඉඳගෙන ඉන්න විදියෙම හිතුනොත් එහෙම අනේ මං දැන් කොහෙද ඉන්නේ? අපිට මෙච්චර කාලයක් මොකද්ද උනේ? අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා හිතුනොත් බණ ටික අහලා නුවණ තියෙනවා නම් එහෙම හිතෙනවා. මං අද ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙවැනි දහම් පරයයක්. දවසක් සංඝ පිරිස මැද අපේ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් නියසිලට පස් පිටක් ගත්තා. නියසිලට කියනකොට පොඩ්ඩක්නේ පස් එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා සංඝයාගෙන් මේ දැන් රහතන් වහන්සේලා පින්වත් මහණෙනි මේ නියසිලේ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස්ද? සංඝයා උත්තර දෙනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ නියසිලේ තියෙන පස් ටිකට මේ මහ පොළොවේ පස් නියසිලේ තියෙන පස් ප්‍රමාණයෙන් කොහොම ගුණ කරලා කියන්නද? උපමාවක් නැහැ. සංඛ්‍යාවක් නැහැ කිව්වා. මහා පොළොවේ පස්මයි වැඩි නියසිලට ගට පස් ටික නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒව මේව කෝ භික්කවේ පින්වත් මහණෙනි අන්න ඒ වගේ මේ මිනිස්සු අතරින් මැරෙන අයගෙන් මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය යන්නේ නියසිලට වගේ ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සෙක්වත් වෙන්නේ. සියල්ල දන්න සියල්ල දක්නා වූ තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක සම්මා සම්බුදු වුණාද යම් රාත්‍රියක පිරිනවම් පානවාද ඒ අතර දේශනා කරන දේ සබ්බන්තං තතේව හෝති නොඅඤ්ඤතා ඒ විදිහටමයි වෙන්නේ වෙනස් විදිහකට වෙන්නේ නැහැ. එහෙනම් මැරෙන මිනිස්සු අතරින් මහා පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය යනවා. නියසිලට ගත්ත පස් පිටක් වගේ ඊටාම සුළු පිරිසක් ආයේ මිනිස්සෙක්වත් වෙන්නේ. මම මේ අවුරුදු 15ක් විතර කාලයක් ඇතුළත මටත් මිනිස්සු මැරෙනවා අහන්න ලැබෙනවා. ධර්මයේ දියුණු පවුණු කරන සංඝයා ඉන්න නිසා ඒ වගේම යම් විදිහකට සත්පුරුෂ ඇසුර නිසා මිනිස්සු මැරුණාට පස්සේ ඉපදෙන තැන් මං අහලා තියෙනවා. මේ අවුරුදු 15ක් වගේ කාලයක් ඇතුළත මැරිච්ච මිනිසුන්ගෙන් 3-4 දෙනයි දිව්‍ය ලෝක ඉපදිලා තියෙනවා. අනිත් සියලු දෙනා දුගති. අවුරුදු 15ට මිනිස්සු 4-5 දෙනයිද මැරුණේ? දවසකට සුරාවෙන්ම කී දෙනෙක් මැරෙනවද? බෙල්ලි වෙල්ලාගෙන කී දෙනෙක් මැරෙනවද? මැරෙන සත්වයා කොහෙද යන්නේ? ඉතින් උපාසකම්මලා සිලුත් ගන්නවනේ. ඔය අවුරුදු 15 ඇතුළත සිල් ගත් උපාසකම්මලාම මැරෙන්න ඇතිනේ 6-7 වත්. සිල් ගත් උපාසකම්මලාටත් වෙන වින්නහිය. මේ ඇත්ත මෙන්න මේ පරියායෙන් තේරුම් ගන්න. මේක වෙච්ච දෙයක්. අනුරාධපුරේ කිට්ටුව ගමක ආච්චි අම්මා කෙනෙක් 4 පොයටම සිල් ගන්නවා. පන්සලේවත් අසපේවත් නෙවෙයි. ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ මළුවේ. එක පොයක් නෙවෙයි 4 පොයටම. දැන් ගොඩක් උන්දලා සිල් ගත්තට පස්සේ 4ට මල්ල කිහිල්ලි ගහගෙන ගෙදර යනවනේ. මුන්ද එහෙම නැහැ. රැලි වෙනකල් සෑ මළුවේ ඉන්නේ. ගොඩාක් සිල් ගත්තත් මිනිස්සු අවසානයේ ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හරි ඉස්පිරිතාලේ බට ගහලා හරි තමයි වයසක ආච්චිලා වෙ මැරෙන්නේ. මුන්ද එහෙම නැහැ. පොයේ දවසේ සිල් අරන් ඉද්දින් රුවන්වැලි සෑ මළුවේම මැරුණා. ගම් 7ක පැතිරිලා ගියා. දෙව්ලෝ ගිය වග.
මේන්න දැන් පොඩි දුවගේ ඇඟට එනවා මල පෙරේතෙක් වෙලා. මේක අදාහ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ මල පෙරේතගෙන් ඇහුවා උඹ හතර පොයට සිල් ගත්තා නේද? රුවන්වැලි සෑයේ නේද හිටියේ? රුවන්වැලි සෑයට මලක් පොදලත් මිනිස්සු දෙව්ලොව යනවා නේද? රුවන්වැලි සෑයේ පඩියට වැඩ කරපු අයත් දෙව්ලොව නේද ඉන්නේ? උඹට මොකද්ද මේ උනේ කියලා. පින්වතුනි දෙවියන්ට දෙව්ලොව ඉපදුන පින පේනවා. ප්‍රේතයන්ට ප්‍රේතෙක් වුණ පාපේ පේනවා. අපායේ ගිය කාට යම රජුරෝ කරපු පාපේ සිහි කරනවා. මිනිස්සුන්ට වගක් මතක නැහැ. ඕක තමයි ලෝකේ. අර ප්‍රේතී පොළවේ අත්ගගහ මේ කටින් කෙල වැක්කිරි කියනවා. කුණු ගඳ ගහන කටින් කියනවා. අපි සිල් ගත්තට රෑ බුදියනකොට රුවන්වැලි සෑයට පස්සහරවල බුදිය ගත්තේ ඒ පාපේ. රුවන්වැලි මහා සෑයට පස්සහරවපු එක කෙනෙක් දුගතිය ඉපැද්දුවා නම් දැන් මේ නම්මන්ඩිලා කරන වැඩ නියසිලේ උපමාව හරි. ඒකාන්ත සත්‍යය. මොදලා සීලේ කියලා හිතන්නේ සුදු රෙද්දක් පොරවගෙන ඇවිල්ලා උදේ පාන්දර අතට සුදු රෙදි කෑල්ලකුත් අරන් මේ බන මඬුවට ඇවිල්ලා බිත්තියට හේතු වෙලා කකුල් දෙක ඉස්සරහට දික් කරගෙන ඉඳගෙන ඔළුව පාත් කරගෙන ඉන්න එක තමයි අපේ උන්දලගේ සීලය. සිල්පද 8 දන්නේ නැති අවුරුදු ගණන් හැම පොයකටම සිල් ගන්න සිල්පද 8 දන්නේ නැති ආච්චිලා සීලේ ඉන්නවා. අහෝ මෙවැනි ධර්මයක් ඇහිලත් අවබෝධයෙන් සීලයක පිළිටන්න බෑ. සමහර අය උතුරු සළුව ගලවපුවම සීල ඉවරයි කියලා හැන්දෑවට ගිහලා උතුරු සළුව ගලවලා හොඳට කනවා. ඊට පස්සේ රුවන්වැලි සෑයේ සිල් ගන්න අයට උදේ පාන්දර මේ දැක්ක කෙනෙක් කිව්වා රුවන්වැලි සෑයේ පොයට 5-6 සිල් ගන්නවා පාන්දර 4ට මාළු පානුයි කැඳයි දෙනවලු ඔක්කොටම. ඔක්කොම කනවා බොනවා පාන්දර 4ට විකාල භෝජනා සිල්පදේ සමාදන් වුණොත් පහුවදා ඉර නැගෙනකල් ආහාරයක් ගන්න බෑ. ඒක තමයි සීලේ. මහා සෑ මළුවේම 5000ක්ගේ සිල් කැඩෙනවා. බොරුවට උජාරුවට Tamanට ලකුණු දාගෙන ඉන්නවා. අපිත් රුවන්වැලි සෑයේ සිල් අරන් දැන් දෙව්ලොව යන්නේ කියලා. සෝබනේට දෙව්ලොව යන්නේ සත්‍යයට දෙව්ලොව යන්නේ. රුවන්වැලි මහා සෑයට පස්ස දමපු අම්මට එහෙම වුණා නම් චෛත්‍ය බෝධි වලට කකුල දික් කරගෙන ඉන්න වයසක උන්දලාගේ ඉරණම කෙසේද? හොයාගන්න නැතුව ඇති චෛත්‍යයකට බෝධියකට කකුලක් දාපු නැති එකෙක්. කිසි ශ්‍රද්ධාවක් නැහැ. පින්වත්නි ඉස්සර සංඝයා සිල්පද පනවන්න කලින් ලෝණසෝරවික කියලා මත් වතුරක් බිව්වා. අපි ගත්තොත් අද කාලේ තෙලිජ්ජ වගේ සිල්පද තිබ්බේ නැහැ සුරා මේරේ එපා කියලා. සාගත කියන ආන්දරන්ට ඒක පෙවුණා. ගොඩාක් පින්න පාතේ පොඩ ලැබුණා. බිව්වා. හොන්දටම වෙරි වෙලා කානුවක වැටුණා. සංඝයා උස්සගෙන ගිහිල්ලා වෙහෙරේ තිබ්බා. බුදුරජාණන් වහන්සේ බලන්ට වැඩියා. භාග්‍යතුන් වහන්සේ ආසනේ ඉද්දින් මේ වාගේ ඇඳේ ඉන්නවා සාගත හාමුදුරුවෝ. සංඝයා ඔළුව දාලා තිබේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට. අර හාමුදුරු වෙරිමර ගාතේ කැරකිලා කකුල දානවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. දෙතුන් වතාවක් ආයස්මතුනි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා හරවනවා. ආයෙත් කකුල දානවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් ඇහුවා පින්වත් මහණෙනි මේ සාගතට කලින් තිබ්බ ශ්‍රද්ධාව දැන් තියෙනවද ඇහුවා. අනේ නෑ ස්වාමීනි කිව්වා. මොකක් මුල් කරගෙනද ඒක කිව්වේ? බීබියක මුල් කරගෙන නෙවෙයි. මොකක් මුල් කරගෙනද කිව්වේ? කකුල් දෙක දාපු එක මුල් කරගෙන. යම් දෙයක් බිව්වට පස්සේ ශ්‍රද්ධාව නැති කරනවා නම් එවැනි දේවල් බොන්න ඕනේද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. අන්න එදා තුන් ලෝකෙටම බුදුරජාණන් වහන්සේ සිල්පදේ පෙනෙව්වා. සුරා මේරේ පානේ පාජිත්‍ය. කකුල් දැමීම මුල් කරගෙන. සුරා වළඳීම සිල්පදයකට හානියක් කියලා. ඒ වගේ දැන් ඔන්න මෙහෙනම් හොඳයි.
වෙන බන මඩුවලට ගියාම කකුල් දික් කරගන්නවා. කරන්න දෙයක් නැහැ වටාපත තියාගෙන මෙහෙම බන කියන මූණ විතරක් පේන්න. කොයි වෙලාවෙ කකුල් දෙකේ මෙහෙ කරයිද දන්නේ නැහැ. වයසක උන්දලා. නොදකින් කියාගෙන බන මඩුවේ ඉඳගන්නේ. මේ ලෝක සත්වයා ඒ අගෞරවය මුල් කරගෙන දුගතිය උපදිනවා. ඒවයේම නම් කොල්ල කුරුට්ටෝ රුවන්වැලි මහසෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ දලදා හාමුදුරුවෝ මයංගනී සෑය සේරුවිල සෑය ඔය වගේ උතුම් ඒ වගේම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනවලදී කැමරා අරගෙන ෆොටෝ ගහගා වීඩියෝ කරන කොල්ලෝ මැරුණාට පස්සේ දුගතියයි. සමාව ගත්තේ නැත්තම් දුගතියයි. තුන් ලෝකයට අග්‍ර ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ කිසිම කෙනෙක් අත උස්සන්න දක්ෂයෙක් මේ දෙවියන් මරු බඹුන් සහිත ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ අත් දෙක එකතු කළා සිරසේ තියාගෙන සාදුකාර දෙන එකක් තියෙන්නේ. කැමරා ෆෝන් උස්සන්නේ පින තියෙනවා නම් වැරද්ද වශයෙන් තේරුම් ගන්න නිහතමානී නම් ඒ පින්වන්තයා ස්වර්ණමාලී සෑරජුන් වහන්සේ ළඟට ගිහිල්ලා දණ්ඩ නමස්කාර කළ වෙච්ච වැරදි වලට සමාව අරන් අලුතෙන් හැදෙන්න ඉක්මනට වහ කවුද දන්නේ හිට මැරෙයිද කියලා. මැරෙනකොට පව් කන්දරාවන් තියාගෙන මැරෙන්න එපා. රුවන්වැලි මහසෑය මළුවේ පොයදාට පහුවදා 4 කොනේ පරිවාර චෛත්‍ය ළඟට යන්න බෑ කියලා මට හාමුදුරු නමක් ඇවිල්ලා කිව්වා මම ගියේ නෑ. චූගඳ රැයට සිල් ගන්නේ උම්ම රැය අඩනින්දෙන් ඇවිල්ලා චූ කරනවා. මේ සත්වයා සුදුරෙද්දා පොරවාගෙන හිටියට මැරුණාට පස්සේ කොහි උපදීද? මම දැකලා තියෙනවා සිල්ගත් උපාසක ඇත්තෝ පන්සලේම පොයේ දවසට සිල් අරන් බෝධියට එහා පැත්තෙන් ගිහලා බීඩි කොට ගහනවා. සුදුරෙද්දා පොරවා ගත්තට සුගතියයි කියලා හිතන්න එපා. සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ නිරසියලට පස් පිටක් අරන් වදාලා පින්වත් මහණෙනි මැරෙන මිනිසුන්ගෙන් දෙව්ලොව හෝ මිනිසෙක් වෙන්නේ මේ නියසීලට ගත්ත පස් පිට වගේ මේ මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපායන් කියලා. මොන සෝබනේ තිබිලද? ඇයි මේ මිනිසු පින් කරන්නේ නැද්ද? වෙහෙර විහාර හදනවා, පන්සල් හදනවා. ඉතින් මිනිසු දෙව්ලොව යන්න බෑයි. ඒවා කරන්නේත් නමට. නම කියනවා නම් ඕනම ජරාවක්. මේ බුද්ධ ශාසනයෙන් අපි බුද්ධ ශාසනයට කොච්චර අපි දාස වෙන්න ඕනේද මේ සතර අපායෙන් නිදහස් වෙන ධර්මයක් අපිට ඇහෙනවට? මේ සංගරුවන දකින්නකට කොච්චර පහන් වෙන්න ඕනේද? සමහර පන්සල් වල තියෙනවා පන්සලේ මොකක් හරි වැඩක් කරනවා පුඩු සෙට් එකක් ගෙනත් දෙනවා එක්ක කටිනේ බාර ගන්නවා ඒකල උපාසකම්ම හාමුදුරන්ට කතා කරන්නේ තමන්ගේ මිනිහට වගේ නිරේ උපදිනවා මැරුණට පස්සේ කටින 100ක් කළත් සංඝ ගෞරවය මේ කසාවත මේ ලෝකෙන් නැති වෙලා යන දවසක් එනවා මේ කසාවත ලෝකෙන් නැති වෙලා යන දවසක් එනවා මේ කසාවත ආයේ ලෝකෙට පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා එහි භික්ෂු භාවයෙන් තමයි සිවුර ලෝකෙට දෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට සිවුර දෙන්නේ මහ බ්‍රහ්මයා. මේ සිවුර දාගන්න බැරුව කී කෝටියක් අඬ වැළපි ඉන්නවද? හොඳට ඉගෙන ගන්න පුළුවන් වත් පොසත්කම් හම්බ කරගන්න පුළුවන් මහාන වෙන්න බෑ. පඹේක් හරියම සිවුරක් දාගත්තා නම් සංඝයා. ඊට පස්සේ කියනවා අද කාලේ හාමුදුරුවන්ට ඔය බැන්නට වැඩක් නෑ බං කමන්නේ පව් සිද්ධ වෙන්නේ නෑ කියනවා. එහෙම කියන්නේ උන්ගේ පවුල එකෙක් මැරුණාට පස්සේ හේවිසි ගහගෙන 7 දවසේ දානෙට වඩම්මනවා මැරිච්ච කාට පින් දෙන්න. ඒතර මැරිච්ච කාට සංඝයාට දීලා පින් සිද්ධ වෙනවා නම් බණිනකොට පව් සිද්ධ වෙන්නේ නැද්ද? අහෝ මේ ලෝක සත්‍යය ඒ වෙලාවට Tamanට වාසි විදියට වචන හදාගෙන දුගති උපදිනවා. ගොඩාක් කාන්තාවගේ මූණු පේන නිසා කාන්තාවක් දෙව්ලොව යනවද සතර අපාය වැටෙනවද කියලා හරියටම තේරුම් ගන්න ක්‍රමයක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩියා. නිවසට වැඩියට පස්සේ ගෙදර පිටිපස්සෙන් සද්දයක් එනවා. ස්ත්‍රී කටහඬක් කටහැකර ගෑනු කෙනෙක්ගේ. ඔය ගෙවල් වල ඉන්නවනේ.
උපතින් පෞකාරකමට කතුර වගේ කට පිහිටන. බුදුරජාණන් වහන්සේ අහනවා සිටුතුමනි මොකද්ද මේ සද්දේ? අනේ ස්වාමිනී මේ විසාකා මහෝපාසිකාවගේ නංගි අපේ පුතාට ගෙනාවා හොඳ පවුලක් නෙව කියලා. ඒකගේ කට කිව්වා ඔය. සුජාතා නම ඇගේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා එන්න කියන්න කිව්වා. මේ සසර පුරාවට මම පෙරම් පුරද්දී යහපත් දෙයකට කතා කළොත් කවදාවත් නැවිත් ඉඳලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට එන්න කිව්වොත් ඉරහඳ පලාගෙන හරි ඒ කෙනා එතෙන්ට එනවා. එන්නේ නැතු ඉන්නේ. ඒ නිසා සුජාතා මේ ලෝකයේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගෙන් ඔබ කවුද? ඒ ප්‍රශ්නේ ඔයාලගෙන් අහුවොත් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔකට උත්තර දෙන්න කලින් ඔය 7 දෙනා කවුද? ස්වාමීනි ඔය 7 දෙනා දන්නේ නැහැ නේව කිව්වා. සුජාතා එක බිරිඳක් ඉන්නවා. දැන් මේ කියන්නේ බිරින්දෑවරු ගැන. ඒ බිරිඳ මේ වගේ කිව්වා. ස්වාමියා යමක් ගේනවද? ඒ හොරගම් කරනවා. ඕන වැඩ ඇර ලැබිලා සර්ට් එක ගලවලා තියෙන හිමීට සාක්කුවට අත දානවා. සල්ලි අතුරුදහන් වෙනවා. මෙයා ගමන් බිමන් යනවා මිනිස්සයා දන්නේ හොර වැඩ. යම් ගෙදරක ගෑනු කෙනෙක් මිනිස්සයාට අහුවෙන්නේ නැතුව මොන හරි වැඩ කරනවාද? ඒ බිරිඳ සොර බිරිඳක්. චෝර බරියා. හොර වැඩ. මේ මිනිස්සයා ෆෝන් එක ගෙනත් දෙන්නේ මේන වෙනේ උන්ට මැසේජ් කරනවා. සොර වැඩ. බැංකුවලේ ණය අරන් මිනිස්සයා දන්නේ සොර වැඩ. චෝර බරියා. ඊට පස්සේ හුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඉන්නවා බිරිඳක් වදක බරියා. වද දෙනවා. කොහොමද වද දෙන්නේ? ඔය කොල්ලෝ කෙල්ලෝ යාළු වෙච්ච කාලෙට පැය ගණන් මැසේජ් කරනවා, ඒ යනවා, මේ යනවා, කතා කරනවා රැය එළි වෙනකල්. බැන්දට පස්සේ මාසෙයි මිනිහා ඉන්නේ කැරම් ගගා කඩේ. රැය 9ට 10ට ගෙදර එන්නේ. ඇයි? වද දෙනවා. කඩේ ළඟ ඉන්න එක සැනසෙල්ලක්. කියනවා ගෑණියේ සැනසෙල්ල ඉන්න දීපන් කියනවා. නෑ කට හැකරයි. කච්ච කච්චේ වදක බරියා. බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි භාර්යාව තමයි ස්වාමි භාර්යා. ස්වාමි භාර්යා කියලා කියන්නේ ඈ තමයි ලොක්කි ගෙදර. ලොක්කි කියන්නේ දැන් සමහර ගෙවල් වල පරිපාලනයේ බිරිඳ අතේ තියෙනවා. ඒක දැහැමි ඒක දෙන්න කතා වෙලා කරන්නේ. මේක එහෙම නෙවෙයි මෙයා ගන්නවා බලය අතට. මෙයාගේ යටතේ ඉන්න ඕන ස්වාමියා. වරෙන් ඵලයන් අපි ළඟට ඔය ඕන්ලයින් නෝනේ. ඇවිල්ලා කියනවා ෆෝන් එක අරන් එනවා කියනවා මහත්තයා දුවගෙන ගිහිල්ලා වාහනෙන් ෆෝන් එක අරන් එනවා. වැඩකාරයා වගේ. යම් ගෙදරක මිනිහා වැඩකාරයා වගේ තියාගෙන ඉන්නවද? ඒ ස්ත්‍රීට කියන්නේ ස්වාමි භාර්යා. ඒ ගෙදර ලොක්කී ඈ. සමහර ගෙවල් වල ගෑණිගේ මේ මට මයික් එකකින් කියන්න බැරි ඇඳුම් පවා හොදන්න ඕන මිනිහා කියලා මේ අපිට මිනිස්සු ඇවිල්ලා කියනවා. ස්වාමි භාර්යා. උයන්න ඕන. උයලා ඒකිට කන්න දෙන්න ඕන. තේ එක හදලා දෙන්න ඕන. සමහර පැතිවල මට එක මහත්තයෙක් ගැන විස්තර කිව්වා. නෝනට උදේ වැඳලා කිව්වා වැඩට යන්න ඕනේ නැත්තම් මොන සවුත් වෙනවලු. ස්වාමි භාර්යා. හොඳයිද නරකයිද කියන එක අපි පස්සේ කතා කරමු. මේ භාර්යාවරු. ඊළඟට දැන් එකක් කරන්න 7 දෙනෙක් ඉන්නේ. දැන් 3 දෙනෙක් කිව්වා හරිදා ගන්න කෝකද කියලා. 8 දෙනෙක් නෑ ලෝකේ 7යි ඉන්නේ. ඔබ බැඳලා නම් ඔබ විවාහකයි නම් ওই 7 දෙනා එක්කෙනෙකුට අයිති වෙනවාමයි. දැම්ම හරිදාගෙන යන්න. ඔය කොට 3 නම් කාගවත් පිළිලා නැතුව ඇති. ඊට පස්සේ 4 වෙනි කෙනා තමයි භගිනි භාර්යා. භගිනි භාර්යා කියන්නේ සහෝදරියක් වගේ. තමන්ගේ නංගි වගේ. තමන්ගේ අයියට ගරු යටහත් පහත්කම් යම්සේද
නෝනා තමන්ගේ ස්වාමියාට ඒ වගේ නංගි කෙනෙක් වගේ. සකිබරියා පස්වෙනි කෙනා. සකි කියලා කියන්නේ යාළුවා වගේ. hina වෙනවා, කතා බහ කරනවා, තරහ වෙනවා ඉක්මනට හොඳයි. තරහ වුණත් මහත්තයා කන්න නැතුව ඉන්නවට කැමති නැහැ. අද කාලේ ගෑණි තරහ වුණොත් එදාට කැම නැහැ. එක බවලතේ කිව්වා කියලා කොල්ලෙක් කඳාඬා කියනවා මේ අවුරුදු 32ක විතර කොල්ලෙක් ඇවිල්ලා කියනවා ගෑණි කිව්වලු තොට තම්බ දෙන්න මට බෑ කියලා. ඊට පස්සේ දැන් මෙයා එහෙම නෑ තරහ වෙනවා හොඳයි ඉක්මනට හොඳයි තරහ වෙලා ඉන්න බෑ යාළුවා වගේ. ඉතින් hina වෙනවා එකට ගමන් බිමන් වයසක හොඳලා ඉරිසියයි මුංගේ මනමාලකම් කියලා බයිනවා. ඒ වුණාට ඒ දෙන්න hina වෙලා ටවුන් එකකට ගිහිල්ලා කතා බහ කරලා ගමනක් යනකොට දෙන්න එකට ගිහලා යාළුවෝ වගේ. සමහර පවුල් වල ඉන්නවා නෝනා මීටර් 500ක් ඉස්සරහින් යන්නේ මීටර් 500ක් මහත්තයා පිටිපස්සෙන් එන්නේ. දෙන්න එකට නෑ. කිට්ටු කරන්න බෑ. එතකොට යාළුවෝ වගේ ඉන්න බිරිඳට කියනවා සකිබරියා. ඊළඟට ඉන්නවා බිරිඳන් ඒ මාතුබරියා. මාතු කියන්නේ අම්මා කෙනෙක් වගේ. අම්මා වගේ. ගෙදරින් ගියත් බලනවා අනේ කරදරයක්වත් වීදන්නේ කෝල් කරලා බලනවා. උයලා තියෙනවා. මොනවා හරි හිත මොනවද කන්න කැමති දෙයි කියලා අහලා බලනවා. අනේ වරදක් වුණත් සමාව දෙනවා. අම්මා කෙනෙක් වගේ. ඊළඟ බිරිඳ තමයි දාසිබරියා. ඔන්න එකයි දැන් තියෙන්නේ. දාසිබරියා කියන්නේ මිනිහා සල්ලාලයි ඉවසලා ඉන්නවා වැඩකාරයෙක් වගේ. කිසිම හොඳක් නැහැ ගෙදර. මොකක් කළත් හොඳක් නැහැ. ඉවසලා ඉන්නවා වැඩකාරියෙක් වගේ. තමන් ගමන් බිමන් යන්න කැමති ගෙන්නගෙන යන්නේ ඉවසලා ඉන්නවා වැඩකාරියෙක් වගේ. දාසි. නොමග යන්නේ. මිනිහා වල්කම් කරනවා පේනවා. දැනගන්න ලැබෙනවා. ඉවසලා ඉන්නවා. දාසි වගේ. ඕනම මිනිහෙක් යටතේ කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගේ මිනිහලාගේ වැරදි තියෙනවනේ. ඒ හැම මිනිසෙකුටම ළඟ බිරිඳක් ඉන්නවනම් එකම එක ක්‍රමයේ තියෙන්නේ දාසි වගේ. ඉවසලා ඉන්නවා. අඩුපාඩු කියන්නේ. අද මිනිස්සුත් එක්ක බුදිය ගන්න එකත් හිට ගිහිල්ලා වැඩපොලේ කියනවා ගෑනෝ. ලැජ්ජයි. මෙහෙම නෑ ඉවසලා ඉන්නවා දාසි බිරිඳ. ඔන්න 7 දෙනයි. අනිවාර්යෙන් ඔබ ওই 7 දෙනාගෙන් එක්කෙනෙකුට අයිති. චෝර බිරිඳ, වදක බිරිඳ, ස්වාමි බිරිඳ. ස්වාමි බිරිඳ කියන්නේ යා ලොක්කි ගෙදර. ස්වාමි බිරිඳ, මාතුබරියා, බගිනිබරියා, සකිබරියා, දාසිබරියා. මම බිරිඳවරු ගැන කියන්නේ නෙවෙයි ගියේ. කාන්තාවක් සුගතිය යන්නේ කොහොමද? දුගතිය යන්නේ කොහොමද කියලා හොයාගන්න විදිය. පින්වත් මහණෙනි, පින්වත් සුජාතා යම් බිරිඳක් සොර බිරිඳක්ද? චෝර බරියා. යම් බිරිඳක් වද දෙනවද? වදක බරියා. යම් බිරිඳක් ස්වාමි ගෙදර ලොක්කිද? ස්වාමියා යටතේ තියාගෙන ඉන්නවද? මේ 3 දෙනා කය මිදලා මරණයන් මත්තේ නිරේ උපදිනවා. අටපිරිකරකින් වහගන්න බෑ. කටිනයක් දීලා වහගන්න බෑ. gedara මිනිහට කටයුතු කරන විදිහට දෙව්ලොවද යන්නේ දුගතියද යන්නේ කියලා හොයාගන්න පුළුවන්. බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි යම් බිරිඳක් අම්මා වගේද යම් බිරිඳක් නංගි වගේද යම් බිරිඳක් යාළුවෙක් වගේද යම් බිරිඳක් දාසියක් වගේද ඒ බිරින්දෑවරු 4 දෙනා මැරුණාට පස්සේ දෙව්ලොව උපදිනවා. නිම්මාන රතියේ උපදිනවා. ඉහළම gedara වෙන දේවල් පුළුවන් විදිහට ඉවසගෙන හිටියත් චාතුම් මහරජිකේට හරි පැන ගන්න පුළුවන්. හොඳම බිරිඳ කවුද? හොඳම බිරිඳ කවුද? දාසි. ඇයි මිනිහා කොහොම කිව්ද දන්නේ නැහැ. දැන් බලාගන්න එක එක්කෙනාගේ සුදු රෙද්දෙන් වහගන්න බෑ.
මේ ඇවිල්ලා සුදුරේද්ද දාගෙන ගෙදර ගිහිලා මිනිහාගේ බොටුව කන්න හදනවා නම් දෙව්ලෝ උපදී කියලා හිතන්න එපා. ඒ පරියායනොත් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් දෙව්ලෝ උපදින්නේ. බොහෝ දෙනා කය විඳලා මරණය මන්ති දුගතිය යන්නේ. පින්වත්නි අපි අනේක ප්‍රකාර විස්තර දන්නවා. මේ උපන් සත්වයා දුගතිය උපදින්නේ කියලා. තව පරයයක් කියන්න. මේ ළඟදී මේ තරුණ පුතෙක් ආවා. ඒ පුතාට යක්ෂයෙක් කතා කරන්න ඇවිල්ලා. ඒ යක්ෂයා තමයි මේ විස්තරي කිව්වේ. ඒ තමයි මේ යක්ෂයා මේක කියන්න හේතුව තමයි මේ යක්ෂයා ගොඩාක් පිපාසෙන් ඉඳලා දවසක් අසබුවට ආපු වෙලාවේ මිනිස්සෙක් ගැඟට ඇවිල්ලා බෝධීන් වහන්සේගේ කොළ අහිඳලා අර දිෂ්ටියෙන් පිපාසයට දැන් මෙයා කළා තියෙන්නේ සුද්ධ කළා ඔක්කොම ඊට පස්සේ ඇඟෙන් ගිහිල්ලා එදා ඉඳලා මේ යක්ෂයාට පැම් පිපාසයක් ආවොත් දිව්‍ය මිදි පහළ වෙනවා. ඇති තාක් මිදි කනවා යක්ෂයා. ඒ යක්ෂයාගේ පවුලේ මැරිච්චයි කියනවා. ඒ යක්ෂයා කලින් හාමුදුරනම. ඒ හාමුදුරුවෝ මන්ත්‍ර ගුරුකම් කළා. බලවත් මන්ත්‍ර පුස්කොළ පොතේ ලියලා ඉනේ ගහගෙන ඉඳලා තියෙන්නේ. මැරෙන වෙලාවේ අල්ලගෙන ඉඳලා මන්ත්‍ර පොත. මැරිච්ච ගාම යක්ෂයෙක් වෙලා මන්ත්‍ර පොත අල්ලනවලු අල්ලගන්න බැයිලු. කටෙන් කෙල වැක්කිරි පාවිවි ගිහිල්ලා මේ යක්ෂයා. කලින් මන්ත්‍ර ගුරුකම් කරපු නිසා යම් තැනක මතුරනවද මතුරපු ගමම අර යක්ෂයා ඇදීගෙන එනවලු වෙතෙන්ද. ඒ පාප කර්මයෙන්. ඉනාවල් වලට අහු වෙනවා යක්ෂයා. ඒ යක්ෂයාම විස්තර කියන්නේ මේ. ඊට පස්සේ දැන් මෙතෙන්ටත් අහු වෙලා තියෙන්නේ. මතුරල දේවාලයකට ගිහිල්ලා. මතුරනකොට අර පිදෙනි තියලා මතුරනවනේ. මතුරනකොට අර මෙයාලගේ පවුලේ හිටපු මේ සමීප පිරිසක් ඊට පස්සේ මේ ඇදිලා ගිහිල්ලා එතෙන්ද. යනකොට දොළ පිදෙනි ළඟ අත් දෙක මෙහෙම කරගෙන ඉඳලා දැන් මේ යක්ෂයා. එතකොට මතුරුණ කෙනාට උදව් කරන භූතයන් කියලා කහපන් දැන් පිදෙනි තියෙන දේ. කෙල්ල හලාලා කෑවලු ආසාවට. ඊට පස්සේ කියලා දැන් උඹ කෑවනම් තෝ අපේ දාසෙක්. දැන් තෝ අපිට ණයයි. මේ තෙල් ටිකට පළ කියලා අනු කළා. දැන් අරෙන් මතුරනවා. හැංග තද වෙලා ගිහිල්ලා තෙල් ටිකේ වැතිරුණාලු. ඊට පස්සේ දැන් නැන්දාම මේ මතුරලගේ තෙල් ටික ගේන්නේ යේලි නිතර තරහින් යනවට. දැන් පුතාට දුන්න මේකේ ගාපන් ආරකිගෙන් ඕකි තරහින් යන්නේ ආයේ. කොල්ලා ඉතින් අපි දෙන්නගේ වෙන එකක් අපි දෙන්නටම වෙච්චාවි කියලා තෙල් ටික දෙන්නම ගාගෙන මැතුරුවේ යේලිට නිසා යේලිගේ ඇඟට යක්ෂයෙක් ගියා. මෙයාලා දේවාලයක් දාගෙන ඉඳලා දවසක් බණ අහගෙන ඉඳලා එදාම ගිහිල්ලා කියලා මම පිදේනියේ තියෙන දේ කාලා එතෙන්ද දාස වුණා නම් උඹලා මගෙන් දේවාලයක් කරගෙන මන් නිසා යැපිලා උඹලා මැරුණාට පස්සේ මන් ළඟට ඒ වහපන් දේවාලය කියලා යකා. හාමුදුර නමක් නිසා සිහිය පිටනවා. ඒ යක්ෂයා කියනවා ඒ යක්ෂයාගේ තාත්තා නැති උනේ ගමේ හිටපු වී මෝලක් තිබ්බ කෙනෙක් කියනවා. සල්ලි නැති වෙලා වී අඹරන මැෂිම අල්ලපු ගෙදරට වික්කලු. ඒ අල්ලපු ගෙදරයි වී මෝලක් දාලා අර මැෂින් එක ස්ටාර්ට් කරනකොට ඒකේ සද්දෙට පපුව පැලුණලු. තුරුස්නාව මල්ල යක්ෂයෙක් වෙලා ඉන්නවලු අර මැෂිම ළඟ. ලොකු අම්මා ගැන කිව්වා. ලොකු අම්මා මැරිලා මල්ල යක්ෂණියෙක් වෙලා කටෙන් කෙල වැක්කිරි ඉන්නවා කිව්වා. ඒකී යන්නේ රැයට යනවා කෝ ගෙවල් වල ගෑනු මිනිස්සු බුදින හැටි බලන්න.
ජනෙල් වලින් එබිකම් කරගෙන බලනවලු කටෙන් කෙල වැක්කිරෙනවලු. පිස්සු වගේ මුන් කාම ඇසුරේ යෙදෙනකොට එක වෙලාවක ගෑනු කෙනා ගැඟට යනවලු එක වෙලාවකට පිරිමි කෙනා ගැඟට යනවලු මාරුවේ මාරුවට ශරීර වලට මාරු වෙවි කාමාස්වාද විඳිනවලු. රෑ එළි වෙනකල් ගියක් ගාන යනවා. ඔය ඇඟ මිරිකන තැන් වලට ගිහිල්ලා උන්ගේ ඇඟට ආවේශ වෙලා කාමාස්වාද විඳිනවා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මේ කොල්ලගේ ඇඟට ඒ මල යක්ෂණියගේ දිෂ්ටි වැටුණා කිව්වා. අවුරුදු මේ තරුණ කොල්ලේ. ඒ කොල්ල කසාද මැදලා ඉද්දින් බිරිඳගෙන් සතුටු වෙනවට වැඩි ආස ෆෝන් එකකින් ජරාව බලන්න. ලැප්ටොප් එකකින් ජරාව බලන්න. ඒ අර බැල්ම. අර හාමුදුරුවෝ මෙයාට උදව් කළා. උදව් කළා තියෙන්නේ මෙහෙම. මේ කොල්ලා ඒ ගෙදර තිබ්බ මේ ගහ පන්සලට පූජා කළා බණ මඬුවට. මියගේ ඥාතීන්ට පින් දීලා. එතකොට මෙයාලගේ වින කරන්නට බැඳපු යක්ෂයා මෙයා තරහ හිත නැතිලා උදව් කරනවා දැන්. ඊට පස්සේ හාමුදුරු යක්ෂයා මුල් වෙලා අර කාම යක්ෂණි අයින් කළා. අර කොල්ල මාත් එක කියනවා ස්වාමිනී ලෝක දෙකක් කිව්වා. දැන් ෆෝන් එක ලැප්ටොප් එක දැක්කට පස්සේ චිප් චික් කියලා හිතෙනවා කිව්වා. ඒ කාලේ බෑ. මට බුදුමේ තව ගොඩාක් විස්තර කිව්වා. පහන් තියෙන එක ගැන කිව්වා. ඒ යක්ෂයා කිව්වා පහනක් ගේ ඉස්සරහා පිට තියෙනකොට යම්කිසි භූතයෙකුට කියලා මොකක් හරි දෙවි කෙනෙක් හරි මොකෙක් හරි භූතයෙක් හිට ගන්නවා පහනේ උඩ. හිටගත්ත ගම මුළු ගේටම භූත බැල්ම වැටෙනවා කිව්වා. හැබැයි යම් පහනක් භාග්‍යතුන් වහන්සේ බුදුරජාන් වහන්සේ කියලා පහනක් දැල්ලුවොත් ඒ එළියේ සීමාවටවත් භූතයෙකුට එන්න බෑ කිව්වා. දැන් මේ යක්ෂයා කියන විස්තර පැය දෙකක් කිව්වෙවිලා. මට පුදුම උනේ මේකයි. ඔය කාම යක්ෂණියෙක් වෙලා මේ මිනිස් සිරුරෙන් කාම සැපය හොයන ඒ මල යක්ෂණී මැරුණේ මීට අවුරුදු 50කට කලින්. ඉන්ටර්නෙට් නැති කාලේ, ෆෝන් නැති කාලේ, ලැප්ටොප් නැති කාලේ, වල් කතා නැති කාලේ. දැන් මැරෙන්නේ උන් කොහේයිද? ඒ පරියායනොත් මගේ බුදුරජාණන් වහන්සේ වදාලා නම් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ මැරුණට පස්සේ සුගති උපදින්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් දුගති උපදිනවා කියලා. ඒ පරියායනොත් ප්‍රකට වෙනවා. අහෝ මේ මැරෙන සත්වයා කොහෙද උපදින්නේ? ඔය වාගේ කාම ප්‍රේතයෝ ගිහිල්ලා සෙට් එකක් ලක්ෂ ගාණක් ඒ ලෝකේ ඉන්නකොට මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ ඇඟවල් වලින් ඒ ජරා ආසාවල් ඉෂ්ට කර ගන්නකොට මුන් පන්සිල් කඩනකොට බඹසර කඩා ගන්නකොට වනචර ලෝකයකට හුරු වෙනකොට මුම්මුත් මැරුණට පස්සේ සතර අපායේ පින්වත්නි වහ තිසරණේ පිහිටලා පංචශීලයක පිහිටලා දෙව්ලෝකයටවත් පැන ගන්නට මනුස්ස ලෝක ඉවරයි. මනුස්ස ලෝක ඉවරයි. කාමයෙන් ඉවරයි. මේ ළඟදී යෝම්පුරේද මොකක්ද එකක් කියලා මම දන්නේ වගේ නංගා තරුණ පිරිස එකතු කරලා මොකද්ද වැඩසටහනක් තියලා දවස් ගාණක්. අවසානයේ භූමිය සුද්ධ කරනකොට අර දරුවෝ ඉපදෙන්න නැති වෙන්න පාවිච්චි කරන මොනවද උපකරණ උර දෙකක් තිබ්බා කිව්වා. මම මේ බැංකුවේ මහත්තයෙක් ඇවිල්ලා කිව්වේ. ඒතර මොණ්ඩ දෙමව්පියෝ නැද්ද? මව් කියලා නැද්ද? පියා කියලා නැද්ද? ගිහිල්ලා තවන්ගේ අම්මගේ මූණ බලන්නේ කොහොමද? තාත්තගේ මූණ බලන්නේ කොහොමද? මේ පරියායනොත් සත්වයා මැරිලා දුගති උපදිනවා. දැන් කොල්ලන්ට තියෙනවලු සූකිරි වගේ જાතියක් මද්ද්‍රව්‍යයක්. මේක ඇහැට දැක්ක ළමෙක් මාත් එක්ක ඇවිල්ලා කිව්වේ මෙහෙම අරන් කොල්ලෙක් තරුණ කොල්ලෙක් කටට දාගත්තා කිව්වා. විනාඩි 5න් මත් උනා කිව්වා. පරණ කෝන්තරයක් මතක් වෙලා පොල්ලක් අරන් තමන්ගේ තාත්තට ගැහුවා කිව්වා. බලා ඉද්දින් උඩ දත් ටික ඉස්සරහට වැටෙන්න. තලලා බලා හිටපු කොල්ලට කලන්තේ හැදිලා. පහුවද උදේ අර තාත්තා බලන්න ගිහිල්ලා ඒ කොල්ලා අර බලන් හිටපු එක ඉද්දමිලා ඉන්නවා කොකෙන්ද්‍රිකගා කියලා මාම්මා මේ හලවත පැත්තේ මාමා පුතා ගැහුවා නේද? පුතා 6 බැම්ම ඉවරුණාට 4 බැම්ම තියෙනවනේ කිව්වලු.
ඒක 6 බැම්ම කියලා තියෙන උඩ තල්ලට. යටි තල්ලට 4 බැම්ම. දීන කතා. මේ ජීවිතේ දරුවන්ගෙනුත් ගුට කාලා කය බිඳලා මරණය මැත්තේ බේබද්දු දුගතිය උපදිනවා. කොල්ලත් දුගතිය, පෞල් පිටින් දුගතිය. ගංජා කිව්වොත් කොහොමද ගංජා වලට ආසා? මම මේ කියන්නේ මේ සංවේගයෙන්. මේ අද අවුරුදු 20ක කොල්ලෙක් ඇවිල්ලා ඇඬුවා ඇස් වලින් කඳුළු වැටෙනවා දිය උල්පතකින් එනවා වගේ. කොල්ලෝ ගෙන්නන යනවලු යම් මචං කියලා රවුමට ඉඳගෙන ගංජා ගහනවලු අතින් අතට යවනවලු මේ පොඩ උරපන් කියලා. මේක ආසයි මේකෙන් ගැලවෙන්න බෑ. අඬනවා. ඉතින් අපි මොනවා කරන්නද? ගංජා වලට අසුර බැල්ම වැටෙනවා. මොකද මේ ලෝකේ මේ නොපෙනෙන බලවේග වලට ගංජා තියෙනවා. ගංජා වලින් තමයි පූජාවල් තියන්නේ. හිමාලයේ ඉන්න දෙවිවරු අදහන තාපසයෝ නිතර බිබී ඉන්නේ ගංජා. ඒ බැල්ම වැටෙනවා. බීපී උන්ට ওই බැල්ම වැටුනොත් ගංජා නවත්ත ගන්න බෑ. මැරුණාට පස්සේ කොහෙද යන්නේ? ඊළඟට අනුරාධපුර කුරුණෑගල කෙල්ලෝ ඉස්කෝලවල මත් වෙන පෙති ගන්නවලු. නිින්ද යන එකට හොඳයි කියලා. මත් පෙති පිස්සු වගේ. කය බිඳලා මරණය මන්තේ මේ මිනිස්සු කොහෙද උපදින්නේ? කොහෙද මේ ලෝක සත්වයා උපදින්නේ? ලේසියෙන් දෙව්ලෝකෙට පැන ගන්න බෑ. හැම පැත්තෙම අනතුරු. හැම පැත්තෙම අනතුරු. ඒක මන්දිවට බුදුරජාණන් වහන්සේ ලුම්බිනී සල්වනේ සත්පියවර මත වැඩ අභීත සිංහනාදයක් කළා ගෝහමස්මි ලෝකස්ස. ඒ සිංහනාද කරපු බිමේ පුංචි සිරිපතුල සහිත ලුම්බිනි බිම අදටත් තියෙනවා දඹදිව තලයේ. ඒ උන්වහන්සේ වැඩ හිටපු කපිලවස්තුවේ නගරේ ඒ කපිලවස්තු මාලිගාව ගරා වැටිලා කැණීම්වත් කළා නැතුව අදටත් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු දුර්ගේශ්වරී දේනවා. උරුවේ ජනපදයේ සුජාතාන් කිරිපිඩු දුන්න තැන තියෙනවා. ඊතර උන නේරංජරා නදී තියෙනවා. ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදුන වජිරාසටි අදටත් තියෙනවා. නල්ල තියෙන උඩ මේ ශරීරයට කරන්ට් එක වැදුනා වගේ වෙනවා. මං අවුරුද්දට 4 වතාවක් මේ ඒ හැම පුණ්‍ය භූමියක්ම නල්ල තියලා වඳින කෙනෙක්. අවුරුද්දට 4 වතාවක්. මෙහි නෑ ඒවා. ඒ භූමිය හිටගත්තම මේ ඇඟට දැනෙනවා. සිරිපා තැබූ භූමිය. දෙවුරන් වෙහිරේ ගන්ධ කුටි අදටත් තියෙනවා. කුසිනාරාවේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැනට යනකොට ඇස් වලින් නිකම්ම කඳුළු වැටෙනවා. ඒව නවත්ත ගන්න බෑ. ගිජ්ජකූටේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සලසලා ඉදින් අරහත්ත්වයටපත් වුණු සූකර කතලෙන තියෙනවා. ඒ සෑම භූමියක්ම සක්සුදක්සේ පිනිපිනී තියෙද්දී අසත්පුරුෂ අන්ධ බාල පෘතජ්ජනයන්ට සිතවිල්ලම් පහළ වෙනවා. බුදුන් උපන්නේ ලංකාවේ කියලා. රුවන්වැලි සෑයට පස්සහරවලා පෙරේතෙක් වුණා නම් 45 වසක් සිරිපා තැබූ බුද්ධ භූමියට අපහාස කිරීමේ පාපයෙන් ආර්ය උපවාදයෙන් කය බිඳලා මැරුණාට පස්සේ නිරේමයි උපදින්නේ. කාට හරි ඇහිලා තියෙනවා නම් වචනකින් එහෙමද කියලා තියෙනවා නම් වහා රුවන්වැලි සෑයට ගිහිල්ලා දණ්ඩ නමස්කාර කළා සත්‍යක්‍රියා කළා සමාව ගන්න. ලුම්බිනියේ දඹදිව තලයේ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ සම්බුදුනේ පිරිනිවන් පෑවේ සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් සමාව ලැබේවා කියලා උඩඟු කමෙන් මාන්නෙන් ඉන්න එපා. මැරුණාට පස්සේ දුගතිය උපදෙයි. කවුරුත් නැහැ පිහිට වෙන්න. ඊළඟට රුවන්වැලි සෑයේ පස්හරවල මැරිච්ච ආච්චිට පින් දෙන්න හැදුවා. පින් ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේට අගෞරව කළා පෙරේත ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බෑ. ඒකයි
මේ ඉඩමකට කඩමකට ආසාවෙන් මැරුණොත් පින් ටිකක් දීලා හරි මේ පංගනාතු කරයි කි කොහෙට හරි. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ආර්යයන් වහන්සේලාට උපවාද කරලා දුගතිය ගියට පස්සේ එයා එතනින් අයින් කරන්න බෑ. ආර්ය උපවාද. ආර්ය උපවාද. ඒ පරියායනොත් සත්වයා කය විඳලා මරණය මත්තේ දුගති උපදිනවා. කොහොමද මේ ඔක්කොම මැදින් යන්නේ? දත් 32ක් මැද දිවක් රැකෙනවා වගේ. ඊට පස්සේ කොළඹ පැත්තේ ওই ඉන්ටර්නැෂනල් ස්කූල් වල දැන් අර සාමාන්‍යයෙන් ගම්වල අපි ගම්වල අය ගම්වල ඔය කෙල්ලෙක් මල්වර වුණාම උත්සවයක් තියෙනවා. ඒ කෙල්ල ගෙට වුණාට පස්සේ දවස් ගාණක් එළියට එන්නේ මේ රෙද්දකින් ඔළුව වහගෙන කොල්ලෝ පේන්න දෙන්නේ නැහැ. කොල්ලන්ට බලන්න අමාරුයි. මේ එපා කියලා තියෙන්නේ. අපි ගෙවල් වල හිටියා අපිටත් අක්කලා හිටියා ඕ අධ්‍යක්ෂකින් අපිටත් තියෙනවා. ඊට පස්සේ උත්සවයක් තියෙනවා. ගමටම උත්සවයක් තියෙනවා. උත්සවී තියන්නේ වැඩිවියටපත් උන කෙල්ලෙක් ඉන්නවා. මේ කෙල්ල ගැන ගෞරවයෙන් ඉන්න ඕන. කෙල්ලටත් හිතට හැඟීමක් යනවා මම පරිස්සම් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ නිකන් අර කෙලි දොලෙන් සෙල්ලම් කර කර ඉන්න දෙන්නේ නැහැ. ළමිස්සි කෙල්ලෙක් කියලා. එළියට යනකොට කොණ්ඩේ කට්ටක් ගහනවා. ඕකයි උත්සවේ. දැන් කොළඹ ඉස්කෝලවල කෙල්ලන්ගේ ඉස්කෝලවල උත්සවයක් තියෙනවා. පුදුම දේවල් මේ. සත්‍ය දේවල් මේ. මොකද්ද උත්සවේ? යම් කෙල්ලෙක් ඊට කලින් දවසේ තමන්ගේ පිරිසිදුකම නැති කරගත්තා නම් මිනිහෙක් එක්ක බුදියවුවා නම් පහුවදා ඉස්කෝලේ උත්සවයක්. ටීචර්ලස්ලා එක්කෝටම. අහෝ මේ ලෝක සත්වයා මරුණාට පස්සේ කොහෙද උපදින්නේ? අපිට මේවා මයික් වලින් කියන්න සිද්ධ වෙනවනේ. මේවා කියන්න සිද්ධ වෙනවා. එක බණපදයක් විස්තර කරන්නේ නියසිරට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් මරුණාට පස්සේ සුගතිය යන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් දුගතිය උපදින්නේ. කොහොමද මේවායින් ගැලවෙන්නේ? දැන් එක තැනකවත් දිව්‍ය ලෝකයකට පැන ගන්න පොටක් තවම මම කිව්වෙත් නැහැ කියුණෙත් නැහැ. මතුරනකොට ඒ මන්තර හඬට ඇදිලා ඇවිල්ලා පිදේනි ගොටේ තිබ්බ එක කාලා දාස වුණා නම් දේවාලවලට හැම දේවාලයකින්ම පඳුරක් ගෙට ගහලා වැඩ ගන්න කෙනා උන්ට ණය වෙනවා. ණය වුණාට පස්සේ මැරුණාට පස්සේ උපදින්නේ යුන් ළඟ. බයික් වල ඇක්සිඩන්ට් වෙලා වාහන අනතුරු වෙලා ওই පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච අයගේ පවුල් වල විස්තර හොයලා බලුවොත් ඒ මැරිච්ච කෙනා ඒ පවුලේ අම්මා හෝ තාත්තා හෝ සහෝදර සහෝදරිය හෝ එයා හෝ අනිවාර්යෙන් දේවාලයකට පරාණේ පූජා කරලා ඇති. මිනිස්සු පරාණේට පරාණේ කියන්නේ පොල් ගෙඩියක් වුණාට භූතයෝ පොල් ගෙඩියක් කරන් නිකන් එන්නේ නැහැ. පරාණේ ගන්නවා. හරිම භයානකයි. ළමයිට විභාගේ ලියන්න යනකොට අම්මලා තාත්තලා ගිහලා පඳුරු ගැට ගහලා කොල්ල විභාගේ ලියපන් අනේ පාස් කොල්ල දියන් කියලා දෙයියෝ ළඟ වැඳ වැටෙනවා. පූජාවට ඔළුවෙන් ගෙනියන්නේ. බුද්ධ පූජාව ගෙනියන්නේ මෙහෙම. නොදකින්. පූජාවට මෙහෙම ඔළුවෙන් ගෙනියන්නේ. බුද්ධ පූජාව ගෙනියන්නේ මෙහෙම. ගිහිල්ලා කියනවා විභාගේ පාස් කළා. බෝතේ බැඳෙනවා. අනිවාර්යෙන් නිකම් පඳුරක් ගැට ගැහුවත් බැඳෙනවා. පෙනෙන්නේ නැති ලෝක පෙනෙන කෙනකින් අහගන්න විස්තර ගිහිල්ලා. ඊට පස්සේ ඇවිල්ලා දැන් විභාගෙ ලියනකොට ළඟට වෙලා ඉන්නවා. ඔන්න දැන් කොල්ලා ලියන්නේ. අර භූතයා සංඥාවක් දානවා ලියපන් කියලා. හැම දේවාලයකට ගිහිල්ලා බාරයක් වෙලා විභාගෙ ලියපු ළමයි ඉන්නවා නම් බලන්න විභාගෙ ලියනකොට ඔළුවේ කැක්කමක් හැදෙනවා. ඔළුව තද වෙනවා. ඒ ළඟ ඉන්න කෙනා කරන්නේ ඒක. මොකද්ද? ඇයි විභාගෙ ලියන්න දේවාලයට බාර වුණාට මේක ලියන්නේ සයන්ස් නම් භූතයා සයන්ස් ඉගෙනගෙන නැහනේ. පාඩම් කරපු එක මේ පෑ ලියන්න.
ඊට පස්සේ ඔන්න දැන් විභාගෙ ලිව යනවා. ඒතර මේ කම්පියුටරින් රිසල්ට් එක එනකොට එනකල් බලාගෙන ඉන්නේ නැහැ භූතයා. පාස් වුණත් නැතත් පූජාව දෙන්න ඕන. පේල් වුණොත් අම්මලා හිතනවා පාස් වුණොන්නේ දෙනවා කිව්ව යන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් භූතයා බලාගෙන ඉන්නවා. අමතක වෙලා අපිට අමතක වුණාට භූතයන්ට අමතක නැහැ. උන් වැඩක් කළා. පරාණි ගන්නවා. බයික් එකවත් යනකොට පයින් ගහනවා. මේ නැස්පැත්තේ කලේ වයසට පළච්චි උන්දලා. තිසරණේ අතෑරලා එක එක තැන්වල පඳුරු ගැට ගහපුවම. දන්නේ නැතුව මේ පරයයනොත් සත්වයා දුගති උපදිනවා. අහෝ කොහොමද මේ වගේ ගැලවෙන්නේ? ඊට පස්සේ පංචශීලී නැතිකම, සිල්පද පහ නැතිකම. සීලේ කොච්චර රැක්කද කියනවා නම් මං මේ කියන්නම් කතාවක් ගණිකාවක් සිල් රැකපු හැටි. ඉස්සර රජ කාලේ ලස්සන කෙල්ලෙක් හිටියපු නගරේ ඒ කෙල්ල පවුලෙන් අයින් කරලා නගරේ ප්‍රධාන නගර සෝබනී තනතුරට පත් කරනවා. ඒතර එයා පවුලෙන් නෙමෙයි යටත් මේ නඩත්තු වෙන්නේ රජෙන්. මුළු නගරේම දන්නවා ඈ නගර සෝබනී කියලා. ඒ නගර සෝබනීන්ට නගර සෝබනී න්‍යායක් තියෙනවා. තමයි Tamanට කහවණු දෙන කෙනත් එක්ක ඉන්න ඕන. කහවණු අරන් තවත් කෙනෙක් එක්ක ඉන්නේ නැහැ. මේ නගර සෝබනී දවසක් මේ මඩුවේ ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ලා කහවණු පොදියක් දුන්නා. නංගී මං අද රැට එනවා කියලා. අර කෙල්ල කහවණු පොදිය ගත්තා. හිටියා රෑ ආවේ නැහැ. වෙනෙවුන් ඇවිල්ලා කහවණු දෙන්න හැදුවා. ගත්තේ නැහැ. මිනිස්සෙක් මාව වෙන් කරගෙන ඉන්නේ. එක දවසක් හිටියා, දෙකක්, තුනක්, දවස් 7ක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු 3ක් හිටියා. කහවණු ගත්ත නිසා වෙන මිනිහෙක් දිහා බලන්නේවත් නැතුව ඈ ගණිකාවක්. හිඟා කන මට්ටමට වැටුණා. සල්ලි නැහැ. රජයට පැමිණිල්ලක් දැම්මා. මට කහවණු පොදියක් අවුරුදු 3කට ඇවිල්ලා කෙනෙක් කලින් දුන්නා. මම එයා වෙනුවෙන් මේ ඉන්නවා. මට වෙන කෙනෙක් ඕනේ නැහැ. මට එයා මාව වෙන් කරගත්ත නිසා. නමුත් මට කන්න බොන්න නැහැ. රජේ මෙයාව ගෙනල්ලා රාජ්‍ය සභාවේ නියෝගයක් කළා. ඔබ අවුරුදු 3ක් ඔහු වෙනුවෙන් බලාගත්ත නිසා, බලාගෙන හිටපු නිසා ඔබ වැරදි නැහැ. මේක රාජ නියෝගයක්. පරණ විදියට මායි පටන් ගන්න කිව්වා. ආයෙත් ඒ නගර ගණිකා මණ්ඩපෙට ගියා. ගිහිල්ලා ඉස්සරහ ඉන්නවා. කොල්ලෙක් ඇවිල්ලා නංගී මං අද එනවා කියලා කාවණු පොදියක් දික් කළා. දික් කරනකොට මේ කෙල්ල අත දික් කළා ගන්න. මේ කෙල්ල අත දික් කරනකොට නරෙන් එනවා අවුරුදු 3කට කලින් සල්ලි දුන්න කෙනා. ඉක්මනට අත අකුලුව ගත්තා. අයියන්ඩි අද උඹත් එක්ක ඉන්න බෑ. මට අවුරුදු 3කට කලින් සල්ලි දුන්න එක්කෙනා එනවා. ඒ කෙනාගේ අවුරුදු 3කට කලින් සල්ලි දුන්න කෙනා විදියට ආවන කෙනෙක්. එයාගේ ඇඟෙන් මතුවුණා සක් දෙවිඳු. මිනිස්සු මැද කිව්වා පින්වත්නි මෑට මමයි මේ අවුරුදු 3කට කලින් කහවණු දුන්නේ මගේ සීලය බලන්න. මෑ සීලවන්තයි කිව්වා. ඒත් ඒ ගණිකාව කියනවා අහෝ සක් දෙවිඳු වුණාට මට කලින් සල්ලි දුන්න මිනිස්සයා ඉද්දින් තවත් එක්කෙනෙක්ගේ සල්ලි ගන්නට අත දික් කරපු එකෙන් මගේ සිල් කැඩුනද කියලා මට බයයි කිව්වා. ඈ උප්පලවන්න සසරේ. අද කාලේ මේ මිනිස්සු කවුරු හරි මිනිස්සෙක් මාසයකට දෙකකට රට ගියොත් වැඩපොලකට ගියොත් ගිහිල්ලා එනකල් ඉන්න බෑ. මේ පව්කාර ගෑනු නඩ ගන්නට නෝ. මං ඔහොම කියනකොට බණ මඬුවක එක මහත්තයෙක් කිව්වා ස්වාමීනි වැරදි කිව්වා. මාසයක් ඕනේ නැහැ කිව්වා. වැඩට ගිහිල්ලා එන වෙලාව ඇති කිව්වා නාඩ ගන්නටන්න. මේ කොලේ කස්සම් කළා මේ මගේ මිනිස්සයා පෝරුවේ නැගලා නෑගම් ගිහිල්ලා අතාල්ලාගෙන ටවුන් ගිහිල්ලා තමන් කියලා මිනිස්සෙක් ඉද්දින් මේ ස්ත්‍රීන් නාඩ ගන්න නැටුවොත් ඒක අටපිරිකරයකින් වහගන්න බෑ. අහන්නේ අද නම් මේ බණපදේ අදම සංවර වෙන්න ඕන.
අදම සංවර වෙන්න ඕන. ඒකට පරණ කිලිටි වෙච්ච ඇඳුමක් ගලවලා ලස්සන ඇඳුමක් දාගත්තා වගේ වෙනවා සංවර වුණොත්. ඇත්තටම වැරද්ද තේරුම් අරන් හදාගත්තොත්. ඒතර පරණ කිලිටි ඇඳුම ගැන දුක් වෙන්න දෙයක් නැහැ. හදාගත්ත අලුත් ඇඳුම ගැන සතුටු වෙන්න ඕන. දැන් ඔය කිව්වේ සත්‍යය මරුණාට පස්සේ දුගතිය උපදින ක්‍රම ටිකක්. තව ගොඩ තියෙනවා. ගොඩ තියෙනවා. හතර පැත්තෙම අපි වට කරගෙන ඉන්නවා දුගතියකට ඇදලා ගන්නට. හතර පැත්තෙම ආන් ওই ටික මැද කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් මුළු හදවතින්ම ත්‍රි සද්ධර්මයේ සරණ ගියොත් මුළු හදවතින්ම ආර්ය මහා සංඝරත්නයේ රහතන් වහන්සේලා සරණ ගියොත් එයා ওই ලෝකෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේට මුළු ජීවිතේම පූජා කරනවා. හැබැයි ඒක පුදුම සරණක්. කොච්චර සරණක්ද කියන්නේ මුළු ජීවිතේම තිසරණයට පූජා කළොත් යන්ත්‍රය දාන්නත් කැමති නැහැ. ඇයි ඒ? ජීවිතේ බුදුන්ට පිදුවා නම් යන්ත්‍රයෙන් මොකක් රකින්නද? වැදෙන්න හෝනියමක් වැදිච්චාවේ. වෙන දෙයක් වෙච්චාවේ. හිතේ තියෙන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගියා. මමත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා මේ විස්තරي කියන්නේ. මේ ඔය විස්තර කියන එක අපිට ගොඩාක් කරදරයි. අර යක්ෂයා ওই විස්තරي ඇවිල්ලා කිව්වේ මම කියපු බණක්ම අහලා පැහැදිලා. ඔය වගේම අපි කියන බණ අහලා හිතපන් උඹට දෙන්නම් කියලා කී දෙනෙක් කියන හිතනවා ඇතිද නොපෙනෙන ලෝකයේ. මම හිතුවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගියා. මේ යනකොට වාහනේ හැප්පිලා මම මැරුණත් මම බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටවලා මැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා දුගතිය උපදින්නේ නැහැ. කොච්චරනම් මිනිස්සු හදිහුණියන් වලින් මැරෙනවද නිකන් කාම ලෝකේ? බුදු කෙනෙක් වෙනුවෙන් මැරෙන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? මුළු හදවතම බුදුරජාණන් වහන්සේට පුදන්න ඕන. එහෙම පුදපු කෙනා රුවන්වැලි සෑයට ගිහිල්ලා නල්ල තියෙන ටික ඇති පින්වත්නි ඕනම දෝෂයක් අයින් වෙන්න. මේ අනවින කොඩවින තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට නෙවෙයි. උන් ඔක්කොම සෙල්ලම් දාන්නේ හදවතේ බුදුරජාණන් වහන්සේ නැති නිසා. හරිනේ. බුදුරජාණන් වහන්සේ කියලා ඉතිවිසෝ ගාතාව කියාගෙන බෝධිය වටේ ගිහිල්ලා අර රෙදි මහනකට ජංගි කොටවල් වලින් ඉතුරු වෙච්ච රෙදි කෑලි අරන් බෝ අත්ත පාත් කරලා ඕකෙල්ල අතාරිනවනේ උඩට යන්න. ඊට පස්සේ බෝධියට කකුල් දෙක දාගෙන කියනවා අනේ මේක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා. උපදී සුගතියේ. කොච්චර මේ ලැජ්ජ නැද්ද කියලා බලන්න මේ සායවල වලින් සමහර බෝඩරක් තියෙනවා කොඩි. අර සාය බෝඩරේ කොඩි කියන්නේ පාට පහේ බෞද්ධ කොඩියනේ. ඒ කොඩියේ තියෙන බුදුරජාණන් වහන්සේගේ රුධිර ධාතුවෙන් රතු පාට රශ්මියක් වේදෙනවා. ඒක තමයි රතු පාට. බුදුරජාණන් වහන්සේගේ නේත්‍රවල තියෙන කහ පාට රවුමෙන් කහ පාට රශ්මියක් විහිදෙනවා. ඒකයි කහ පාට. බුදුරජාණන් වහන්සේගේ සුදු අස්ති වලින් සුදු පාටක් විහිදෙනවා. ඒකයි සුදු පාට. බුදුරජාණන් වහන්සේගේ නීල කේශ ධාතු වලින් මොනරකුගේ ගෙල පැහි නිල් පාට රශ්මියක් විහිදෙනවා. ඒක නිල් පාට. මේ පාට පහම එකතු වෙලා බඹයක් පමණ ශරීරේ වටා මේ පබාස්වර නම් වූ රශ්මියක් විහිදෙනවා. ඔන්න ওই රශ්මි පහ තමයි බෞද්ධ කුඩියේ තියෙන. ඒවනේ පුදන්න ඕනන්නේ. දෙයනේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් ළඟ චූටි අර කලිසන් W අකුර වගේ කලිසන් කෑලි වගේ කපලා එල්ලෙනවනේ මිනිස්සු. ලැජ්ජයි.
මේ සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ? සෙල්ලම් බඩුවක් කරගෙන බෝධින් වහන්සේ. හොඳට ගේන රෙදිත් කපලා ඉල්ලනවනේ. පින්වත්නි අහන්න මේ කතාව. දඹදිව තලින් ලංකාවට දකුණු ජයසිරි මහ බෝධින් වහන්සේ වඩම්මවපු සංඝමිත්තා රහත් තෙරණියවත් බෝධින් වහන්සේට අත තියලා නැහැ. කාන්තාවන්ට බෝධින් වහන්සේට අත තියන්න අවසරයක් නැහැ. ඒක මේ වගේ හාන්දුරනමක් ඉන්නවනේ. හාන්දුරන්ගේ කකුල් දෙක අල්ලවත් වඳින්න ස්ත්‍රියකට අවසරයක් තියනවද? එදා මහාන වුණ බඹසර රකින්න හාමුදුරන්ගේ කයවත් ස්ත්‍රියකට අල්ලන්න බැරි නම් බුදු කෙනෙක්සේ වඳින පුදන බෝධින් වහන්සේ ස්ත්‍රියක් අල්ලන්නේ කොහොමද? නොදැනගෙන සිදුවෙන පව් කියන්නේ වට. මේ වෙනකොට ඇති ටොංගාන කටහැරියෝ කියන්නේ අපි පව් කරන්නේ නැහැ. සෝබනේ නිකං ලකුණු දාගෙන ඉන්නවා තම තමන්ට. මැරුණාට පස්සේ හම් වෙයි. මම මේ කියන්නේ තරහටද? අදනේ ඔයාලා මට මොන ගෙවෙ නෙවෙයි. මං කලින් මේ පැත්තේ ඇවිල්ලවත් නැහනේ. අනුකම්පාවෙන් මේ ධර්මයේ කියන්නේ මැරිච්ච ගොඩාක් අය දුගතියේ. මමත් හොයනවා මගේ හත්මුතු පරම්පරාවක එකෙක් දිව්‍ය ලෝකයකවත් ඉන්නවද කියලා. එකෙක් නෑ. ඒකයි. හරිම සංවේගයි. සෑම බුද්ධ ශාසනයක් අහිමි වී අපිට ගියා. අහිමි වී ගියා. මේ ගමේම ඉන්නවා පොහිට සිල් ගත්තේ නැති අය. මේ ගමේම ඉන්න සිල් ඇත්තන්ට බයින අය. මේ ගමේම ඉන්න දන්සලක් දෙන්න හදනකොට ඕනෝන් එකතු කරලා කන්ටයි හදන්නේ කියලා කියන අය. කටවල් වලින් පව් කර ගන්නවා. උගුල්පත් දීලා ඒකට ඇන තියලා ඒකට කතා එකතු කරලා තවත් පිරිසක් පව් කර ගන්නවා. යන්නේ සුගතියේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යන්න බුදු ගුණ මහන්ට. ධර්මයේ සරණ යන්න ධර්මයේ ගුණ මහන්ට. සංඝයා සරණ යන්න සංඝයාගේ ගුණ මහන්ට. ඊට පස්සේ සිල්පද 5ක් රකින්න අමාරුයි. ඇයි දැන් අහුවෙලා ඉන්නේ එක එක බලවේග වලට. බොරු මේ යනවා නිකන් බොරු යනවා. එතකොට මොකද කරන්නේ? පන්සිල් රැකලා රුවන්වැලි මහා සෑය වගේ උතුම් සෑයක් ළඟට ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ජීවිතේ පුදලා ඉල්ලනවා අනේ මට මේ පංචශීලයේ රකින්න ආශිර්වාද ලැබේවා කියලා. නිතර ලෝකයක් මිනිසු කාමයේ ඉල්ලද්දී දුවගේ ලෙඩේ පුතාගේ ලෙඩේ අරයට දරුවෝ නැහැ මෙයාට දරුවෝ නැහැ අනේ මට අර අනවින මේ කොඩි වින කියද්දී ඒ අතර එක්කෙනෙක් පන්සිල් රකින්න ආශිර්වාද ඉල්ලද්දී බොරළු ගොඩේ මණිකක් වාගේ සත්පුරුෂ දෙවිවරුන්ට යව පේනවා. එයා ඉල්ලන්නේ කාමයේ නෙවෙයි නෙක්ඛම්මය. වැරද්දකින් නැගී හිටීමක් ඉල්ලන්නේ. එයාව පේනවා බොරළු ගොඩේ නිල් මණිකක් වගේ. රුවන්වැලි සෑයටම යන්න කියන්නේ ඇයි? 30 පැයේම මහා සෑය පැදකුණු කර කර සදෙව්ලෝ වාසී දිවුරු ඉන්නවා. උදව් කරනවා. හැබැයි සරණේ පිහිටන්න ඕන. තිසරණේ පිහිටන්න ඕන. ඒ නිසා මතක තියාගන්න තිසරණේ කිලිටි කරගන්න එපා. තිසරණේ සරණ ගිය කෙනා වෙන දේවල් ළඟ දන ගහන්නේ නැත. බුදුන් උපන්නේ ලංකාවේ කියන වගේ ආර්ය උපවාද කනට ඇහුණත් බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නවා. තරම් භයානකයි. ඊට පස්සේ මේ විදියට පංචශීලයේ රැකගෙන තිසරණේ පිහිටලා ආන ආරක්ෂාවකටපත් වෙන කෙනාට සුගතිය හිමි. ඇයි ඒ? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය යන්නේ නැහැ. පහය මානුසන්දේහං දේවකායා පරිපූර්ණේ සම්ති.
මේ මිනිස් සිරුර අතෑරපු ගමන්ම දිව්‍ය වූ ශරීරයක් කරා ඔහු යනවා. එච්චරයිම විසඳුම. පරණ ඕන තරම් වැරදි තියෙන්න පුළුවන් නැති කෙනෙක් නෑ. ඒකාන්තයෙන් නෑ. ඔක්කොටම වැරදිලා තියෙන්නේ. අලුතෙන් හැදෙන්න. මඬ ගොහරුවක පිපුණ නෙළුමක් වගේ බුදුන් සරණ ගිය කෙනාගේ ජීවිතේ අලුතෙන් බබලෙයි. මේ බණ ටික අහලා ඇත්තටම පිනක් තියෙන කෙනෙක් ඉන්නවනම් එක වැරද්දක් හරි හදාගන්න. දරුවනේ කසාද බඳින්න කලින් තනිකඩ ඉන්නකොට කෙල්ලෙක් රාග හිතෙන් කොල්ලෙක්ගේ අතක්වත් අල්ලන්න එපා. ඒක පාපයක්. ඒකට කියන්නේ බඹසර කැඩුනා කියලා. රාග හිතෙන් කොල්ලෙක් බඳින්න කලින් කෙල්ලෙක්ගේ අතක්වත් රාග හිතෙන් අල්ලන්න එපා. ඒකට කියන්නේ බඹසර කැඩුනා කියලා. එවැනි පිරිසුදු ජීවිත තමයි බුද්ධ කාලේ තිබ්බේ. ඒ ඇත්තෝ නිවන් දැක්කේ. බැන්දට පස්සේ තමාගේ බිරිඳ විතරයි වෙන බිරිඳක් ගැන හිතන්නේවත් නැහැ කිව්වොත් අද කාලේක බොරු. හිත නොම ගිහිල්ලා ඉවරයි. හිතට ජරා සිතිවිලි එයි. ඒ වෙලාවට හිතන්න මම බැඳපු එකෙක් කියලා. මම බැඳපු එකක්. මේ මට දරුවෝ ඉන්නවා කියලා හිතන්න. එහෙම හිත සංවර කරගන්න. ඒක අද කාලේ හිටියට බඹසරක්. විවාහ වුණ කෙනා බිරිඳගෙන් විතරක් සතුටු වෙන එක ඒක විවාහ ජීවිතේ බඹසර. විවාහ නොවුන කෙනාගේ බඹසර තමයි විවාහ වෙන්න කලින් කාන්තාවක්වත් පිරිමියෙක්වත් ඇසුරු කරන්නේ නැහැ. ඒ වගේ බඹසරක් රකින්නකොට ඒක උතුම් සීලයක්. සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත්ඵලයි. සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත්ඵලයි. ඊළඟට හිතන්න දැන් මැරුණොත් කොහෙද මං යන්නේ කියලා. එතකොට භයානක බව තේරෙයි. ඇයි අපි පැලෑන් කරගෙන ඉන්නවා වයසට ගියාට පස්සේ සිල් ගන්නවා කියලා. තව එක්කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුදු 5යි නම් මේ වෙසක් එකට සිල් ගත්තේ නැත්තම් තව පොයවල් 4යි තියෙන වෙසක්. ඔය එකක ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනොත් කොහෙන් හරි යන්නේ නැහැ දෑ කට්ටියක් එදාට කඩාපාත් වුණොත් ලෙඩ ඇඳේ ඉන්න උනොත් Tamand දරුවෙක් ලෙඩ වෙලා හරි ළඟ ඉන්න උනොත් ඒ පොයවල් ටිකත් ඉවරයි. මනුස්ස ලෝකෙ ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල් සිහි කරන ලෝකයාම වදින පුදන දවසේ සිල් ගන්නවත් නැතුව මැරිලා තියෙන්නේ. මාසෙට පොයවල් 12යිනේ සිල් ගත්තත් කොච්චර පව් වැඩ මිනිසුන්ගේ අතින් වෙනවද? ඕවා ගෙවා ගන්න පුළුවන් ද අඬපිරිකරයක් පූජා කරලා? ලොකු පව් ගන්නේ මම මේ කියන්නේ. සෑයට පස්සහරවලත් කෙනෙක් දුගතිය ඉපදුනා නම් කොල්ලු සමාජයේ එකෙක්ගෙන්වත් සපෝට් එකක් නැහැ මේකට. කොල්ලු කතාව පටන් ගන්නකොටම වල් කතාවකින් පටන් ගන්නෑ. ගංජා අඩියකින් ඉවර වෙන්නේ. කෙල්ලොත් එහෙමයි. හප්පන්. සමාජයෙන් සපෝට් එකක් නැහැ. ගොඩාක් දේවල් අතාරින්න වෙයි. අද මන් ළඟට අඬාගෙන ආපු මේ අවුරුදු 20 කොල්ලා කියනවා ස්වාමීනි මම මේක වැරද්දක් කියලා දැන මේ කොල්ලොත් එක්ක හිටියේ අපිට උදව්වට කවුරුත් නැති වෙයි කියලා. මං කෝ යකෝ තෝ පව් කරලා තෝ මැරුණට පස්සේ ওই යාළුවන්ගේ කර උඩින් ගියත් තෝ යන්නේ නිරේ නං. උඹ ওই වැරද්ද අතෑරියට පස්සේ තෝගේ යාළුවෝ ඔක්කොම උඹව අතාරී. උඹ කානුවක වැටිලා කුණු උනත් උඹ ඉපදිලා ඉන්නේ දෙව්ලොවනේ. ඒ නිසා පව්කාරයන්ගේ කරෙන් යනවට වැඩිය කානුවක මැරෙන්න කැමති වෙයන් කිව්වා. පව්කාර ලෝකේ ලොක්කෝ විදියට හිටියත් බලු පෙරහැර ඉස්සරහින් යන එකත් බල්ලෙක්මයි. අඩුපාඩු හදාගෙන අමාරුවෙන් අඬ හරි සිල් කැඩි කැඩි හරි හදාගෙන තෙරුවන් ගුණ සීකරන වතපිරිත කියාගෙන බණ අහගෙන ඉන්න එක අමාරුවෙන් යන්නේ. සිංහයන්ගේ පොලිමේ පිටිපස්සෙන් කොරගගා ගියත් සිංහෙක්මයි. ඒ නිසා සාමාන්‍ය ලෝකේ
ලොක්කෝ වගේ හිටියට වැඩක් නැත. සත්පුරුෂයන්ගේ ලෝකේ අඬා අඬා ඵලයල්ලා. කාමයේ වෙනුවෙන් කඳුළු සලපූ ඇස් වලින් මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා කඳුළු සලන්ට. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා ඇති වෙන චිත්ත ප්‍රසාදයෙන් කෙලෙස් ගිනි දවලා දාන්න. පිළිකාවකට කරන්ට් අල්ලනවා වගේ. කෙලෙස් ගින්නට බුදුගුණ හිත හිතා මේ ඇතුලේ ගින්න සිසිල් කරගන්නට අහන්ත ධර්මය. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ දෙනා මඟඵල ලැබුවේ භාවනා කරද්දී නෙවෙයි. කොහොමද මාර්ගඵල ලැබුවේ? බණ අහද්දී. සියයට 75ක් විතර මේ බුද්ධ ශාසනයේ සසරින් එතර වුණ අය එතර වුණේ බණ අහද්දී. බණහන කොටයි අඩුපාඩු හදාගන්නට නැමෙන්නේ හිත. මොකද මේ ලෝකෙ ගැන අපි දන්නේ බුදුරජාණන් වහන්සේ දන්නේ. ධර්මයේ හරි ධර්මය අහන්න ඕන. පුරුදු කරන්න පුළුවන් එකක් අහන්න ඕන. එකපාරම අභිධර්මයට අත තියෙනවා. එකපාරම පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕන කියලා අත තියෙනවා. මේන් බුද්ධ ගෞරව වෙලා ආර්ය උපවාද වෙලා කොහොමද එවැනි උතුම් ධර්මයක් පිළිදන්නේ ඉතින්? ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදය අභිධර්මයේ ওই කරුණු ටිකක් මතක හිටලා වාද කර කර යනවා. පඬිතකම් දොඩව යනවා. පිහිටක් සලසා ගන්න තියෙන ධර්මය ආභරණයක් විදිහට පාවිච්චි කරලා වැජඹෙනවා. දුගති උපදින්නේ. තමන් පිහිටක් ගන්න නැතුව ලෝකෙට පුරසාරමට දොඩන දහම අන්ධෙක්ගේ අතේ තියෙන පහනක් වගේ. ඒ පහන තියෙන්නේ අන්ධෙක් ළඟ. ඒ නිසා පින්වත්නි ගැලවෙන්න බලන්න. ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ ওই විදිහට ගොඩාක් දෙනා දුගති යන බව වදාලා මේ විදිහටත් වදාලා පින්වත් සාරිපුත්ත යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සග්ග පරායනා ඒ සියලු දෙනා සුගති උපදිනවා. ඒ නිසා සද්ධා මාත්‍රයක්වත් ඇති කරගන්න. ප්‍රේම මාත්‍රයක්වත් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. තිසරණේම හිතේ පිහිටව ගන්න. වැරද්දෙන් ගැලවෙන්නත් එහෙම දැන් සමහර පින් තියන අය හිතනවා මගේ අතින් මේ වැරද්ද වෙනවා මම මේක හදා ගන්න ඕන කියලා. එකපාර අමාරු වෙයි. දැන් කාමයට යොමු කෙනෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ජරාව බලන්න ෆෝන් වලින් ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමහරවල් බැලම නම් මගේ දැනුමේ හැටියට කොල්ල 10ක් ඕවට ඇබ්බැහි වෙච්ච අය ගත්තොත් 8 දිනක් ගියවත් ඇඟේ ඉන්නවා. එතකොට කරන්න තියෙන්නේ බඹසර වාගේ උතුම් සීලය දවස් 7ක් රකින්න ඕන. කියන්නේ කිසිම කාම ක්‍රියාවක් කරන්නේ නැහැ. රාගික දෙයක් කයින් කරන්නේ නැහැ. දවස් 7ක් සීල් රැකලා රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා මලක් නැති වුණත් කමන්නේ. මහසෑයේ පාදම ළඟ බුදු සිරිපා ළඟ වැඳ වැටෙනා වගේ දණ්ඩ නමස්කාර කළා. මං දවස් 7ක් රැකපු බඹසර ජීවිතේ මහසෑයට පූජා කරනවා ප්‍රතිපත්ති පූජාවක් විදිහට. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ පාපයෙන් ගැලවිලා මගේ ජීවිතය හදාගන්න මට ආශිර්වාද කරන්න කියලා. එතනදී නු සීල් සමාදන් වෙලා ඉන්නවා. ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට ආයෙ ඉන්න බෑ. හිතේ කෙලෙස් ඇවිස්සෙනවා. ඉක්මනට හිතනවා නෑ නෑ මං රුවන්වැලි සෑය ගිහිල්ලා ඇවිල්ලා කරන දෙයක් කරනවා කියලා. ඉක්මනට රුවන්වැලි සෑයට ආපහු යනවා. ගිහිල්ලා කියනවා අනේ මට මේමයි අමාරුයි. ඉතින් මට සීලේ සමාදන් වෙන්න මට රැක ගන්න ආශිර්වාද කරන්න කියලා ආයෙ බඹසර සමාදන් වෙලා එනවා. ඕම 7-8 වතාවක් යනකොට අර බැම්ම කෙල්ලෙනවා. බයයි. නිතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට ලෝකේ බලවේග බයයි. අද කාලේ දන්නවා රුවන්වැලි සෑයට ගිහිල්ලා එනකොටත් දේවාලයකට පඳුරක් ගැට ගහගෙන එන්නේ කියලා. මේ බුදුන් ඇඳලා එන ගමන් පඳුරක් ගැට ගහගෙන එන්නේ. ඒකයි පිහිටන්නේ නැන්තේ.
අහලා නැද්ද බුද්ධ කාලේ පොඩි ළමයෙක් යක්කු අදින්න කියලා නමෝ බුද්ධාය කිව්වා කියලා රෑ එළි වෙනකල් රැක්කා කියලා. අද කාලේ යක්කු වෙහලා මේ 30 පැයේ පිරික් කියනවනේ රකින්නේ නැහැ නේ. තිසරණේ. සරණ පිහිටපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කරපු පමහව ඇති සියලු ආරක්ෂාවට. දුටුගැමුණු මහරජුරෝ යුද්ධ 28ක් කළා. රජුරංග ඔටුන්නේ ලියලා තිබ්බා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා මට වෙන සරණක් නැහැ. බුදුන් සරණින් මට සියලු ආරක්ෂාවයි කියලා. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමනුදෝ. ඒ ගාථාව ලියාගෙන හිටියේ. යුද්ධෙට යනකොට ගාථා තුන සිහි කරනවා. සරණ සිහි කරනවා. එක ඊතලයක් රජුරන් ඇඟට වැදිලා නැහැ. කොහොමද මේ ඇඟට එන ඊතලේ වදින්නේ නැත්නම් ඊනා කොහොම වදින්නද? හදි වුණියන් අන්න වින කොඩි වින වදින්නේ තිසරණේ නෑ. මරණය දොරගන්න ඕන නැත්නම් ටික ටික ලෙඩ වී යනකොට ඔය උනාට අර හිමුත් පොඩ්ඩක් හොඳයිනේ. සියලු ප්‍රශ්න විසඳගෙන මැරිච්ච එකෙක් කියන්න බලන්න. ඔයාලා ගම්වල ආච්චිලා සියලා මැරිලා ඇති. එකෙක් කියන්න බලන්න සියලු ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක්. එහෙම නෑ. ඒ නිසා මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවර කරගන්න නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, පංචශීලයේ අමාරුවෙන් රකින්න. බුදුරජාණන් වහන්සේට සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සග්ගපරායන ඒ සියලු දෙනා ස්වර්ගයේ උපදිනවා. දෙව්ලොව. ඒ නිසා අපි කාටත් දහසක් පව් යටකොට දහසක් පව් ගෙවා බුදුරජාණන් ගෙවීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ යන්ට අවංකවම ධර්මයේ සරණ යන්ට සංඝයා සරණ යන්ට සීලයක පිහිටන්ට වාසනාව උදා වේවා.